ඔය ඇත්තන් සමග දහම් සාකච්ඡාවකටයි මුල පුරන්නේ. මම ඇල්වතුර උගුරක්වත් පින්වතුන්ලගේ මම බලාපොරොත්තුවක් නැහැ. මට ඒවත් තේරෙන්නේ නැහැ. කමෙන්ට්ස් දානවා කියන ඔය මන් දන්නේ නැහැ. views දානවා කියන මම ඕවා දන්නේ නැහැ පින්වත් ඇත්තෝ. මම එහෙම චරිතයක් නෙවෙයි. මට ඒවා තේරෙන්නේ නැහැ. ඒ වායෙන් ಗುಣ කීවා හෝ අගුණ කීවා හෝ මම ඒ පිළිබඳව තැකීමක් කරන්නේ නැහැ. වචන වලින් ධර්මය අල්ලන්න එපා. ඒ ලෝභය කියන වචනේ මේ සම්මුතියේ අපි අනුන්ගෙන් අහගත්තු වචනයක්. ඒක තමුන්ලා භවයෙන් භවයට අරගෙන යන්නේ නැහැ. නමුත් අර හැඟීම ඒක අනුන්ගේ නෙවෙයි ඒක තමුන්ගේ. තමුන්ලා ඒක මරණයෙන් එහාටත් අරගෙන යනවා. ඒ රූපයෙන් රූපයට කතා කරනවට වඩා රූප ටික එකට අරගෙන අපි කතා කරන්නට උත්සාහයක යෙදෙමු. දැන් මේ පේන එක නෙවෙයි. ඇතුලේ තියෙන ප්‍රසාද මට්ටම මේ කියන්නේ. අපි ඒවට කියනවා චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීවා ප්‍රසාද, කාය ප්‍රසාද කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඇහැයි රූපයයි එක්කහු වෙනවා. එක්කහු වෙනකොටම චක්කු විඥානය හට ගන්නවා. ඔන්න ඔය තුන් දෙනාගේ එකතුවට කියනවා පින්වත් ඇත්තෝ පස්ස කියලා. ලොකු දහම් කාරණාවක් ඔතන කියවෙනවා. ගැඹුරු කරගන්න එපා. මේක පුළුවන් තරම් සරල කරගන්න. එතනින් එහාට කතාව තමයි පින්වත් ඇත්තෝ පස්සයෙන් පස්සේ මොකද වෙන්නේ? දැක්කයින් පස්සේ මොකද වෙන්නේ? අකුසල කර්ම ගෙවුවත් විපාක, කුසල කර්ම ගෙවුවත් විපාක. පඨවියයි කාය ප්‍රසාදයයි එක්කහු වුණා. දුක්ඛ සාගත කාය විඥානයක් හටගත්තා. ප්‍රශ්නයක් නැහැ. තමුල්ලා අපාය යන්නේ නැහැ. විපාකයක් වින්ද විතරයි. ඒ කියන්නේ කම්මුල් පාර කෑවහම අපාය යන්නේ නැහැ කියන එක තමුල්ලා හොඳටම දන්නවනේ. මම මේ දැන් ලැබපු මිහිර මට දවල්ටත් ඕනේ. අන්න ඒක හොඳ නෑ පින්වත් ඇත්තෝ. වේදනාපච්චය තණ්හා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අන්න එතෙන්ට යන්න එපා කියලා. නුඹලට ඒ තෘෂ්ණාව එතනින් නවත්තන්න බැරි වුණාට නුඹලාට හැකියාව තියෙනවා උපාදානයෙන් නවත්තන්න. මොකද්ද පින්වත් ඇත්තෝ උපාදානය කියන්නේ? දැක්කාම ආස හිතෙන්නේ නැත්තේ නෑ ආස හිතෙනවා. හැබැයි ගැලවීමේ මගක් තියෙනවා. සර්වඥයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ වගේම ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා. සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ වගේම පින්වත් ඇත්තෝ මට ධර්මය කියා දුන් මේ රේරුකාණේ චන්දවිමල මහානායක හාමුදුරන් වහන්සේගේ පොත්පත් තේරුම් ගන්නට මට අවවාද අනුශාසනා කරපු මාගේ අජන්ත සම්පත් ගුරු පියාණන් වහන්සේ මා නමස්කාර කරනවා. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. හොඳයි පින්වත් ඇත්තෝ අපි නැවතත් දිනයක ඔය ඇත්තන් සමග දහම් සාකච්ඡාවකටයි මුල පුරන්නේ. මේක මම කරන්න මට පුළුවන් ආකාරයට පින්වත් ඇත්තෝ පසුගිය වැඩසටහන් වලදී සිදු වුණා වූ දේශනා කරන්නට යෙදුණා වූ කරුණු සම්බන්ධයෙන් ගැටලු අහලා තිබුණා. පින්වත් ඇත්තෝ මම ආදරයෙන් සිහිපත් කරනවා තමුන්ලට. මම අනුකම්පාවෙන් තමුන්ලට දහම් දේශනා කරන්නේ. මම ඇල්වතුර උගුරක්වත් පින්වතුන්ලගේ මම බලාපොරොත්තුවක් නැහැ. ඒ වගේම තමයි මම මේ දේශනා කරන්නේ අපේ රේරුකාණේ හාමුදුරුවන්ගේ පොත්වල තියෙන දේවල් පමණයි. ඊට එහා දෙයක් පින්වත් ඇත්තෝ මම භාවිතා කරන්නේ නැහැ. මට ඒවත් තේරෙන්නේ නැහැ. මම එච්චර ලොකුවට ඉගෙන ගත්ත මිනිස්සෙක් නෙමෙයි. ඒක නිසා පින්වත් ඇත්තන් මාත් එක්ක පැටලෙන්නට එපා. මම කවදාවත් කෙනෙකුට අගෞරවයක් වෙන පරිදි මගේ චිත්තසංතානයේ එහෙම චේතනාවක් පහළ කරගෙන මම දහම් දේශනා කරන්නේ නැහැ. කිසිම කෙනෙකුට මගෙන් අගෞරවයක් වෙන්න එපා. වුණා නම් මට සමා වෙන්න. මම කොයිම වෙලාවකවත් එහෙම චේතනාවකින් දහම් දෙසන්නේ නැහැ. නමුත් පින්වත් ඇත්තෝ මගෙන් සමහර වෙලාවට දුරකථනයෙන් ගැටලු විමසනවා. ඒකකට උත්තරයක් දෙන්නේ තමුන්ලව නිවැරදි කිරීම සඳහාම විතරයි. ඊට එහා දෙයක් මම බලාපොරොත්තු නැහැ. එතකොට පින්වත් ඇත්තෝ තමුන්ලා මේ කියනවා මේ කමෙන්ට්ස් දානවා කියන ඔය මන් දන්නේ නැහැ. views දානවා කියන මම ඕවා දන්නේ නැහැ පින්වත් ඇත්තෝ. මම එහෙම චරිතයක් නෙවෙයි. මට ඒවා තේරෙන්නේ නැහැ. මට තේරෙන්නේ ඇත්තටම පින්වත් ඇත්තෝ මෙන්න මේ ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න සහ මේකට කෝල් එකක් ආවොත් පිළිතුරු දෙන්න විතරයි මම දන්නේ. මේකෙන් මැසේජ් එකක්වත් දාන්න මම දන්නේ නැහැ. ඒක නිසා මට ඒ වායෙන් ಗುಣ කීවා හෝ අගුණ කීවා හෝ මම ඒ පිළිබඳව තැකීමක් කරන්නේ නැහැ. ධර්මයේ දේශනා කරා ඒක මගේ කෘත්‍යය. ඒ කෘත්‍යය එතනින් ඉවරයි. මම ආපස්සට හැරිලා බලන්නේවත් නැහැ. තමුන්ලගේ ප්‍රශ්න වලට පිළිතුරු රේරුකාණේ චන්දවිමල හාමුදුරන්ගේ පොත්වල තියෙනවා. එහෙමනම් මගෙන් ප්‍රශ්නයක් විමසන්න නෙවෙයි මගෙන් පොතක් ඉල්ලන්න. මම ඔය ඇත්තන්ට ඒ පොතක් ලබා දෙන්නම්. එතකොට උන්වහන්සේ වැරදිද නිවැරදිද ඒවා අපි දන්නේ නැහැ.
ඒ පොත්වල තියෙන කාරණා අනුව මම මේ වෙනකොට මගෙන් දහම් අහපු උදවියගේ ලෝභය අඩු වෙන්න දහම් කාරණා කියා දීලා තිනවා. ද්වේෂය අඩු වෙන්න දහම් කාරණා කියා දීලා තිනවා. මෝහය අඩු වෙන්න දහම් කාරණා කියා දීලා තිනවා. මට උදාහරණ දෙන්න පුළුවන් ඒ පිළිබඳව ඕන තරම් මම ඒකට කාලය ගන්නෙ නැහැ. එතකොට පින්වත් ඇත්තෝ මගෙන් ලොකුවටම ගැටලුවක් විමසලා තිබුණා. ඒක මගේ හිතට කා වැදුනා. ඒක මට වෙන කෙනෙක් පෙන්වෙන්න එහෙම දහම් කරුණක් විමසලා තියනවා කියලා. එතකොට පින්වත් ඇත්තෝ එතෙන්දි කියවෙනවා ඔය අනිත්‍ය නිසා දුක එනවයි කියන්නේ මොකද්ද? ඒක පට්ටපල් බොරුවක් කිය. මේක පටිච්ච ඔන්නෝම වචන ටිකක් දාලා කියලා තිබුණා. පින්වත් ඇත්තෝ මට ඒව අදාළ නැහැ. මං කාටවත් ගැටෙන්න කියනව නෙවෙයි. වචන වලින් ධර්මය අල්ලන්න එපා. බුදුහාමුදුරුවෝ මෙහි පහළ වෙනකොට අපි අහලා තියෙන බෝසත් කුමරු මෙහි පහළ වෙනකොට බලනවා කියලා පස්මහා බැලුම්. එහි කවදාවත් මං අහලා නැහැ පින්වත් ඇත්තෝ භාෂාව පිළිබඳව ගැටලුවක් මතුවලා තියෙනවා. කාලය, දීපය, දේශය, කුලය, මව් කියන එක නම් බැලුවා. භාෂාව කියන එකක් බලලා තිබුණේ නැහැ. එදා තිබුණු භාෂාවකින් තථාගතයන් වහන්සේ දහම් දේශනා කරන්නට ඇති අමුතුවෙන් භාෂාවක් ඉගෙනුවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. එතකොට පින්වත් ඇත්තෝ මේ තෙන්දි වචන වලින් ධර්මය අල්ලන්න එපා. ඇයි වචන වලින් ධර්මය අල්ලන්න එපා කියන්නේ පින්වත් ඇත්තෝ? වචන වලින් ධර්මය අල්ලන්න බෑ. ලෝභය කියන උදාහරණය ගන්න. ලෝභය කියන වචනයේ කිසිම අරුතක් නැහැ පින්වත් ඇත්තෝ. ලෝභය කියන වචනය ඒක අනුන්ගේ එකක්. මම උදාහරණයක් විදිහට තමුල්ලට කියනවා. තමුල්ල සීපත් කරලා බලන්න මේ ලෝභය හඳුන ගන්න. අපි හිතමු තරුණ පුරුෂයෙකුට තරුණ කාන්තාවක් ප්‍රියමනාප කාන්තාවක් මුණ ගැහෙනවා. එහෙන් දැක්කා. දැක්කාම අපි කියනවා දැන් ලෝභයක් පහළ වුණා. එයාත් කියනවා එයාට ලෝභයක් පහළ වුණා කියලා. පින්වත් ඇත්තෝ ලෝභයක් කියලා වචනේ නෙවෙයි පහළ වුණේ. අන්න එතෙන්දි සිහිපත් කරගන්න තමුන්ට ඇතිවෙච්ච හැඟීම. අනේ මෙයා හොඳයි. මෙයා ප්‍රියමනාපයි. මෙයාව මට මේ විදිහට පරිහරණය කරන්න ඕනේ. මෙයාව ලබා ගන්න අන්නේ හැඟීම පින්වත් ඇත්තන්ලා ඉදිරියට ඒ කියන්නේ මරණයෙන් එහාටත් ඒ හැඟීම නම් අරගෙන යනවා. නමුත් පින්වත් ඇත්තෝ අර ලෝභය කියන වචනේ අරගෙන යන්නේ නැහැ. ඇයි ගෙනියන්නේ නැති වෙනස? පින්වත් ඇත්තෝ ඒ ලෝභය කියන වචනේ අනුන්ගේ එකක්. ඒ ලෝභය කියන වචනේ මේ සම්මුතියේ අපි අනුන්ගෙන් අහගත්තු වචනයක්. ඒක තමුන්ලා භවයෙන් භවයට අරගෙන යන්නේ නැහැ. නමුත් අර හැඟීම ඒක අනුන්ගේ නෙවෙයි ඒක තමුන්ගේ. තමුන්ලා ඒක මරණයෙන් එහාටත් අරගෙන යනවා. ඒකට වන්දි ගෙවන්න වෙනවා. එතකොට පින්වත් ඇත්තෝ අන්න ඒ විදිහට මෙතෙන්දි වචන අල්ල ගන්න එපා. මට දාලා තිබුණ ඔය පටිච්ච අරෝමේව මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. තමුන්ලා දහම් අහනවා නම් මම කියන්නේ රේරුකාණේ චන්දවිමල හාමුදුරන්ගේ පොත්පත් වලින් ඉගෙන ගන්න. ඒක පැහැදිලි කර දීමක් විතරයි. මම මේ කියන දේශනාවල් කියලා දුන්නාම තමුන්ලට තේරුම් ගන්න බැරි වුණා වූ ඒ රේරුකාණේ චන්දවිමල හාමුදුරන්ගේ පොත්පත් සියල්ල කියවා ගන්න තමුන්ලට පුළුවන් වේවි. මම කරන්නේ උදව්වක් විතරයි. ඒ උදව්ව එයින් එහාට මගේ බලාපොරොත්තුවක් නැහැ. මට පිරිස වැඩි කර ගැනීමේ උවමනාවක් එහෙම එකක් නැහැ. හැබැයි යම් කෙනෙක් නිවන් අවබෝධ කරගන්නට ඕනාය කියන හැඟීමෙන් ඉන්නවා නම් අන්න ඒ කෙනාට ඒ උත්තරීතර සත්වයාට උදව්වක් වෙන්න පිහිටක් වෙන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. එතකොට පින්වත් ඇත්තෝ එහෙමනම් අපි පසුගිය දිනවල කතා කරමින් ආවා රූප 28ක් පිළිබඳව අපි කතා කරන්න ඕනි ධර්මයේ ඉගෙන ගන්න ඕනි කියලා. ඒ රූප 28න් අපි බොහෝ දුරට කතා කරගෙන ආවා. ඒ කතා කරගෙන ඇවිල්ලා අපි කතා කරා පංචේන්ද්‍රිය ගැන. පංචේන්ද්‍රිය කියලා කියන්නේ මේ අපිට මේ පේන්න තියෙන මස් ඇහැ නෙවෙයි. මේ අපිට පේන්න තියෙන මේ කන නෙවෙයි. මේ නහය නෙවෙයි. දැන් අන්න ඒවා ඇතුලේ යම් ප්‍රසාද මට්ටමක් තියෙනවා කියලා ඒ ප්‍රසාද මට්ටම් අපි ඉගෙන ගත්තා ටිකක් දුරට. එතකොට සෝත ප්‍රසාදය ගැන එහෙම කතා කළා. එතකොට පින්වත් ඇත්තෝ අපිට එහෙම එකින් එකට මේ රූප 28 කතා කරන්නට ගියොත් අපේ දහම් රසය අඩු වේවි. එතකොට අපිට හානියක් වේවි. දහම් රසය අඩු වුණොත් හානියක් වේවි. ඒක නිසා පින්වත් ඇත්තෝ මම ඒ රූපයෙන් රූපයට කතා කරනවට වඩා රූප ටික එකට අරගෙන අපි කතා කරන්නට උත්සාහයක යෙදෙමු. දැන් අපි දැනගත්තා අපිට ඇහැක් හම්බ වෙලා තියෙනවා. අපිට කනක් හම්බ වෙලා තියෙනවා. දැන් මේ පේන එක නෙවෙයි. ඇතුලේ තියෙන ප්‍රසාද මට්ටම මේ කියන්නේ. අපි ඒවට කියනවා චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීවා ප්‍රසාද, කාය ප්‍රසාද කියලා දේශනාවේ සඳහන් වෙනවා. එතකොට ඒවා වෙන වෙනම දිගට ඉගෙන ගන්න ගොඩක් කාරණා තියෙනවා. මෙතෙන්දී මම බෝඩ් එකකුත් නැති නිසා
ඒ ගැන එච්චර බලාපොරොත්තුවක් වෙන්නේ නැහැ. එතකොට පින්වත් ඇත්තෝ හිතන්න මෙන්න මෙහෙම කාරණාවක්. දැන් ඇහැයි රූපයයි එක්කහුව වෙනවා. එක්කහුව වෙනකොටම චක්කු විඥානය හට ගන්නවා. මේ අභිධර්ම දේශනාවට අනුව. එතකොට පින්වත් ඇත්තෝ ඇහැයි රූපයයි එක්කහුව වෙලා චක්කු විඥානය හට ගන්නවා. දැන් 3 දෙනෙක් ඉන්නවා. කවුද 3 දෙනා? ඇස, රූපය, චක්කු විඥානය. 3 දෙනෙක් ඉන්නවා. ඔන්න ඔය 3 දෙනාගේ එකතුවට කියනවා පින්වත් ඇත්තෝ පස්ස කියලා. ඔය 3 දෙනාගේ එකතුවට කියනවා පස්සය කියලා. එහෙනම් පස්සය කියන්නේ මොකද්ද? තින්නම් සංගති පස්සෝ. 3 දෙනාගේ එකතුව පස්සයයි. කවුද 3 දෙනා? ඇසයි, රූපයයි, චක්කු විඥානයයි. එතකොට ඒ වගේම පහක් තියෙනවා. කනයි, ශබ්දයයි, සෝත විඥානයයි. එතකොට පින්වත් ඇත්තෝ හිතන්න ලොකු දහම් කාරණාවක් ඔතන කියවෙනවා. ගැඹුරු කරගන්න එපා. මේක පුළුවන් තරම් සරල කරගන්න. ඔය 3 දෙනාගේ එකතුව පස්සයයි. ඉතින් ඕකට පින්වත් ඇත්තෝ නොඑක් වචන දාන්න පුළුවන්. චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං. ඔය කියන්නේ තරමන් සිංහල භාෂාවෙන් කියලා දීපු එකමයි, වෙන එකක් නෙවෙයි. ඇහැයි රූපයයි එක්කහුව වෙලා චක්කු විඥානේ උපදිනවා. එතකොට මේ 3 දෙනාගේ එකතුවට අපි කියනවා පස්සේ කියලා. එහෙනම් පින්වත් ඇත්තෝ අපි යම් තැනක පස්සයක් පිළිබඳව කතා කරනවා නම් අපි ඒ කියන්නේම එක්ක ඇහුණා, එක්ක පෙවුණා, එක්ක ගඳ සුවඳ දැනුණා, රහ දැනුණා, පහස දැනුණා. එහෙම නැත්නම් මනෝද්වාරයට යමක් හිතුණා. පස්සය කියන තැන ඒක තමයි කියවෙන්නේ. අපි දැක්කා, ඇහුණා ඔය විදිහට. එතකොට පින්වත් ඇත්තෝ එතනින් එහාට මොකද්ද කතාව? එතනින් එහාට කතාව තමයි පින්වත් ඇත්තෝ පස්සයෙන් පස්සේ මොකද වෙන්නේ? ඒ කියන්නේ දැක්කා. දැන් දැක්කා කියලා කියන්නේ පස්සේ වුණා. පස්සේ වුණයින් පස්සේ මොකද වෙන්නේ? පින්වත් ඇත්තෝ දැක්කයින් පස්සේ මොකද වෙන්නේ? තමුල්ලට ඒ දැකපු දේ ගැන වේදනාවක් ඇති වෙනවා. එක්ක සුඛ වේදනාවක්, මිහිරි වේදනාවක් කියමු. එක්ක අමිහිරි වේදනාවක්. එක්ක මිහිරිත් නැති, අමිහිරිත් නැති සාමාන්‍ය වේදනාවක්. එතකොට ඔකට පාලි වචන දාන්න පුළුවන්. මම මේ සිංහලෙන් කතා කරන්නේ. එතකොට පින්වත් ඇත්තෝ එහෙමනම් පස්සය ඒ කියන්නේ අපේ මේ ආයතන 6ට මොකක් හරි ආවා කියන එකයි මේ පස්සේ කියන්නේ. 3 දෙනා එක්කහු වුණා කියන එක. ඒ එක්කහු වෙලා ඒ එක්කහු වීම තුලින් පස්සේ නිසා වේදනාවක් හට ගන්නවා. පස්සපච්චය වේදනා. ඒ වේදනාව තමුල්ල වින්දට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ලබන මිහිර, ඒ ලබන අමිහිර, ඒ ලබන මධ්‍යස්ථ ස්වභාවය ඔය කිනම් වූ වේදනාවක් වුණත් ඒක තමුල්ලගේ විපාකයක්. විපාකයක් කියන්නේ පින්වත් ඇත්තෝ තමුල්ලා අතීතයේ කරන ලද කර්මයක්. එහෙමනම් මගේ පින්වතුන්ලා අතීතයේ කරන ලද කර්මවල විපාක තමුල්ලා ගෙවිය යුතුද නැද්ද? ගෙවන්න ඕනේ. අකුසල කර්ම විතරක්ද? නැහැ. අකුසල කර්ම ගෙවුවත් විපාක, කුසල කර්ම ගෙවුවත් විපාක. එහෙනම් පින්වත් ඇත්තෝ තමුල්ලට විශේෂයෙන්ම මේ පංචේන්ද්‍රියට දැනෙන දේවල් මිහිරි විදිහට දැනෙන්න පුළුවන්. කුසල විපාක. තමුල්ලා අතීතයේ කරන ලද කර්ම, කුසල කර්ම. අමිහිරි විදිහට දැනෙන්න පුළුවන්. තමුල්ලා අතීතයේදී කරන ලද අකුසල කර්ම විපාක. එහෙනම් පින්වත් ඇත්තෝ තමුල්ලා සිහිපත් කරගන්න. තමුල්ලට කම්මුල් පාරක් වදිනකොට වැදුනා. දැන් රිදෙනවා. මොකද්ද කියන්නේ? පස්සපච්චය වේදනා. 3 දෙනෙක් එක්ක වුණා. මොකද්ද? පඨවියයි කාය ප්‍රසාදයයි එක්ක වුණා. දුක්ඛ සාගත කාය විඥානයක් හටගත්තා. රිදෙනවා. වේදනයි. පස්සපච්චය වේදනා. ප්‍රශ්නයක් නැහැ. තමුල්ලා අපාය යන්නේ නැහැ. විපාකයක් වින්ද විතරයි. ඒ විපාකයේ වින්දට තමුල්ලට අනාගත බලපෑමක් නැහැ. ඒ මිහිර විඳින්න. ඒ අමිහිර විඳින්න. ඒ කියන්නේ කම්මුල් පාර කෑවහම අපාය යන්නේ නැහැ කියන එක තමුල්ලා හොඳටම දන්නවනේ. එහෙනම් පින්වත් ඇත්තෝ තමුල්ලාගේ මේ මූණට අපි හිතමු අපි පොඩි කාලේ භාවිතා කරන වචන වලින් මූණට හම්බුණා තොත්තුවක්.
අපි හිතමු මුණුබුරා මිනිබිරි ඇවිල්ලා තමුල්ලව සිප වැලඳ ගත්තා කියලා. දැන් මිහිරක් දැනෙනවා. අතීතයේ කරන ලද කුසල කර්මයක විපාකයක්. දැන් ඒකෙන් තමුල්ලව අපාය යනවා. දැන් තොත්තුවක් ලැබුණා කිව්වහම ඕක තමුල්ලට තව දුරට හිතන්න පුළුවන්. දැන් පින්වත් ඇත්තෝ ඒ පිළිබඳව ඒ මිහිර ලැබුවා කියලා. තමුල්ලගේ මේ පංචේන්ද්‍රියටම දැනෙන දේවල් වල මිහිර ලැබුවා කියලා තමුල්ලා අපාගත වෙන්නේ නැහැ. හැබැයි පස්සපච්ච වේදනාවෙන් නවතින්න ඕනේ. ඒ වේදනාව මට තව තවත් ඕනේ. අනේ මම අද උදේ ලැබපු මම මේ දැන් ලැබපු මිහිර මට දවල්ටත් ඕනේ. අන්න ඒක හොඳ නෑ පින්වත් ඇත්තෝ. වේදනාපච්චය තණ්හා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අන්න එතෙන්ට යන්න එපා කියලා. එතකොට පින්වත් ඇත්තෝ එහෙනම් පස්සේ කියන එක අපි අඳුනගත්තාද පුළුවන් ආකාරයෙන්? පස්සපච්ච වේදනා. එහෙමනම් ඒ විඳීම විඳින්න. තමුල්ලට අයිස්ක්‍රීම් එකක්ද ලැබෙන්නේ? තමුල්ලට වටලප්පමක්ද ලැබෙන්නේ? ගැටකොස් කෑල්ලක්ද ලැබෙන්නේ? ඕන දෙයක්. ඒක විඳින්න. හැබැයි ඒකට තෘෂ්ණා කරන්න එපා. දැන් ඕක දැනගන්න විතරයි පුළුවන් පින්වත් ඇත්තෝ. මේ අහලා දැනගන්න. තමුල්ලට ඕක එකපාරට නවත්තන්න බෑ. ඇයි? තමුල්ලට ප්‍රියමනාප රූපයක් ඇහැ ගැටුනහම තමුන්ලට ලෝභයක් පහළ වෙනවා. ඒක අපි නොදැනුවත්වම අපේ අවිද්‍යාව නිසා ඒක සිද්ධ වෙනවා. නමුත් නැවැත්තිය යුතු එතනින් තමයි. අපිට එතනින් නවත්තන්න බෑ. අපිට තථාගතයන් වහන්සේ දේශනාවක් කරන ප්‍රතිකර්මයක් කියලා දෙනවකට නුඹලට ඒ තෘෂ්ණාව එතනින් නවත්තන්න බැරි වුණාට නුඹලාට හැකියාව තියෙනවා උපාදානයෙන් නවත්තන්න. මොකද්ද පින්වත් ඇත්ත උපාදානය කියන්නේ? පස්සපච්චය වේදනා. දැන් ඒක දන්නවා. වේදනාපච්චය තණ්හා. තණ්හාවක් දන්නවා. තණ්හාව තව තවත් වැඩි වෙන එක, තව තවත් දැඩිව අල්ලන එකට අපි කියනවා උපාදානය කියලා. ඒ කියන්නේ තව තවත් වැඩියෙන් තෘෂ්ණා කරනවට අපි ඒකට කියන උපාදානය කියලා. එහෙමනම් පින්වත් ඇත්තෝ අන්නේ උපාදානය අඩු කරන්න කියලා තථාගතයන් වහන්සේ තමුන්ලාට උපදෙස් ලබා දෙනවා. එහෙමනම් මේ පෘථග්ජන වුණා වූ අපි කල යුත්තේ කුමක්ද? තථාගතයන් වහන්සේ දේශනා කරනවා නිරෝගී පුද්ගලයෙක් නමපු අතක් වක් කරපු අතක් දිග්ගසන්න ගත වෙන කාලය තුලදී හෝ ඊට කලින් තමුන්ලට ඇති වුණා වූ උපාදානය ධර්මයට පෙරලන්න නවත්තන්න. කොහොමද ධර්මයට පෙරලන්නේ? මේවා අනිත්‍යයි කියලා සිහිපත් කරන්න. එහෙම නැත්තම් පින්වත් ඇත්තෝ ඒ අරමුණෙන් ගැලවිලා වෙන දෙයක් සිහි කරන්න. ඒ අරමුණෙන් ගැලවිලා වෙන දෙයක් සිහි කරන්න. වෙන දෙයක් සිහි කරනකොට මොකද වෙන්නේ? අර ඉස්සෙල්ලා අරගත්ත අරමුණ උපාදානය වෙන එක නවතිනවා. ඇයි දැන් අලුත් එකක් පටන් ගත්තානේ. එහෙමනම් පින්වත් ඇත්තෝ පටන් ගත්ත අලුත් එක අපි හිතමු දැන් උදාහරණ දෙන්නේ ඇත්තටම තථාගතයන් වහන්සේ දේශනා කරා වැඩියෙන්ම ස්ත්‍රියව පුරුෂයාටත් පුරුෂයා ස්ත්‍රියවටත් තමයි වැඩියෙන්ම ඇලෙන්නේ කියලා. ඒක නිසායි මම ඒ උදාහරණ ගන්නෙ. පින්වත් ඇත්තෝ හිතන්න. තරුණ පුරුෂයෙක් ස්ත්‍රියවකට ඇලුනා. දැන් එයා දන්නේ නැහැ ඇලුනාම එයා මේ දහම් අහලා තථාගතයන් වහන්සේගේ දහම් අහලා එයා දැන් අපායට යන්න බයයි. ඒක හින්දා එතුමා තීරණය කරනවා මම මේ අරමුණේ දැඩිව ලගින එක මේ අරමුණේ දැඩිව ඇලෙන එක මන් නවත්තන්න ඕනේ කියලා හිතෙන කොටත් පින්වත් ඇත්තෝ ඒ අරමුණෙන් ගැලවිලා ඉවරයි. ඒ කියන්නේ උපාදාන මට්ටම නැවතිලා ඉවරයි. එතකොට ඒ සත්වයා එතනින් නවතින්නේ නැහැ පින්වත් ඇත්තෝ. තථාගත දහම දන්න ඒ සත්වයා කාන්තාවක් දැක්කා. වේදනාව හටගත්තා. ඒ වේදනාවට ඇලුනා. දැඩිව ඇලෙන එක දැන් නවත්තනවා. අපායට යන්න බය නිසා ධර්මයේ සිහිපත් වෙනවා. මෙහෙම කරාම අපාය යනවා කියලා හිතෙනකොටම පින්වත් ඇත්තෝ උපාදානය නැවතිලා ඉවරයි. එතකොට එයා ඊළඟ පියවර එතෙන්දි භාවිතා කරනවා. මේ දේවල් මොහොතක්වත් පවතින්නේ නැහැ. මම මීට පෙර පාඩම් වලදී ගන්නවා මේ කියන දේවල් මොහොතක්වත් පවතින්නේ නැහැ. මහ භූත රූප වලින් හැදිලා තියෙන්නේ. හටගත් සැනින් මේවා නිරෝධ වෙනවා. දැකපු දේ අපිට අල්ලන්න බෑ. අන්න අර කාන්තාව ගැනත් එහෙම හිතනවා. කොහොමද? දැකපු එක්කෙනා මට අල්ලන්න බෑ. දැකපු එක්කෙනත් එක කතා කරන්න බෑ.
දැකපු එක්කෙනාව ස්පර්ශ කරන්න බෑ. දැකපු එක්කෙනාව සිප වැළඳ ගන්න බෑ. මේ සිහිපත් වෙන්න පින්වත් ඇත්තෝ අනිත්‍යයි කියලා. ඇයි? හටගත් සැනින්ම නිරෝධ වෙනවා. දැකපු එක්කෙනා ළඟට යන්න බෑ. එයා මැරෙනවා. එහෙනම් අපි නොදැන හිටපු කාරණාව පින්වත් ඇත්තෝ අන්න ඒක. අන්න ඒක සිහිපත් වෙනකොට අපි අරමුණෙන් ගැලවෙනවා. ගැලවිලා විතරක් නවතින්නේ නැහැ පින්වත් ඇත්තෝ. අපි ඉදිරියේදී පැහැදිලි කරනවා. අපිට මුලින් හටගත්තා වූ තෘෂ්ණාව ක්‍රමයෙන් ගෙවෙනවා, දිය වෙනවා. ඒ කියන්නේ මේ කියන්නේ සමුච්ඡේද ප්‍රහාණය වෙනවා කියන එක නෙවෙයි, යටපත් වෙනවා. තැවෙනවා, දැවෙනවා. එතකොට පින්වත් ඇත්තෝ අපිට පුළුවන් අන්න ඒ විදිහට මේ ධර්ම මාර්ගයට පැමිණිලා මේ ධර්මය ඉගෙනගත්ත උදවියට ගැලවීමේ මගක්. එහෙමනම් දැක්කාම ආස හිතෙන්නේ නැත්තේ නෑ, ආස හිතෙනවා. හැබැයි ගැලවීමේ මගක් තියෙනවා. කොහොමද? ඒ පිළිබඳව අනිත්‍ය වෙනෙහි කළා. මොහොතක්වත් මේවා පවතින්නේ නෑ, දැකපු එක මට අල්ලන්න බෑ කියලා සිහිපත් කළා අපිට එතනින් ගැලවෙන්න පුළුවන්. ඉදිරියටත් පින්වත් ඇත්තෝ අපි මේ පිළිබඳව සාකච්ඡා කරමු. හොඳයි පින්වත් ඇත්තෝ. එහෙමනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.